ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අප මේ ප්‍රකාශ කරගෙන ඉන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව දේශනා මාලාවක්. ඒ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම අනුගමනය කිරීමට පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් තිබීම ඉතාමත් අවශ්‍ය වන නිසා අප මේක ප්‍රථමයෙන් පංචස්කන්ධය අනුලා දේශනාවක් කළා. එය මහා පුණ්‍යම සූත්‍රය ආශ්‍රයෙන් අප ඉදිරිපත් කළේ. අද ඉදිරි කොටස් අප ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ එදා ඒ මහා පුණ්‍යම සූත්‍රයේදී ධර්මයේ දේශනා කරන විට මේ ඇයට මතක ඇති අපි ඉදිරිපත් කළා ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10ට දෙන පිළිතුරු 10 තමයි මේ සූත්‍රයේ තිබෙන්නේ කියන කාරණාව අපි පෙන්වන්න කළා. නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට සෑම යෝගාවචරයෙක් විසින්ම පංචස්කන්ධය අරමුණු කරගෙන භාවනා කරන්නට ඕන. ඒ පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක දැක භාවනා කිරීමට හැකියාව තිබෙන්නට ඕන. මේ පංචස්කන්ධයන අරමුණු කරමින් භාවනා කරන විට එක එක යෝගාවචරයාගේ තමා ලබා ඇති ඒ පාරමී ධම්මවල අඩුලුහුඩුකම් මතත් එලෙසින්ම ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්මයන්ගේ වේමත්තතාවයන් මතත්, ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩිකම් මතත් පංචස්කන්ධයේ කෙසේ අරමුණු කළ යුතුද කියන කාරණාව වෙනස් වෙනවා. සමහර කෙනෙකුට නාම රූප දෙක පමණක් අරමුණු කරගෙන භාවනා කොට නිවන් යන්නට පුළුවන්. තවත් කෙනෙකුට පංචස්කන්ධය අරමුණු කරන්නට සිදෙනවා. තවත් කෙනෙකුට ධාතු 6ක් වශයෙන් මේ පංචස්කන්ධය බෙදමින් භාවනා කොට නිවන් අවබෝධ කළ හැකි වෙනවා. තවත් කෙනෙකුට ධාතු 18ක් වශයෙන්, තවත් යෝගාවචරයෙකුට ආයතනයන් 6ක් වශයෙන්, නැත්නම් තව සමහර යෝගාවචරයන්ට ආයතන 12ක් වශයෙන් මේක භාවනාවට නගන්නට සිදෙනවා. සමහර විට පටිච්ච සමුප්පාද ධර්මයන් වශයෙන් හෝ හේතුඵල ධර්ම වශයෙන් හෝ එසේත් නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දැකීමෙනුත් නිර්වාණය අවබෝධ කරගන්නට සමහර යෝගාවචරයන්ට හැකියාව ලැබෙනවා. මේ විවිධ වෙනස්කම් සඳහා පවතින්නේ ඒ යෝගාවචරය විසින් පසුගිය ආත්ම භවවලදී ප්‍රගුණ කර ඇති භාවනා ක්‍රම අනුව සහ එලෙසින්ම ඒ යෝගාවචරයගේ සිත තුළ ඇත්තා වූ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු පාඩු මත, අඩු වැඩිකම් මත. එතකොට මේ පිළිබඳව සිතා සරල කරුණු කිහිපයක් අප කියා දීම ඉතාමත් අවශ්‍ය වෙන නිසා අද ඒවා හඳුන්වා දීමට පමණ සරලව ඉතා කෙටි අනුශාසනාවක් කිරීමටයි අපේක්ෂා කරන්නේ. අපි පළමුවෙන්ම නාම රූප කියන දෙක විස්තර කරන්න ඕන. නාම රූප කියනකොට මේ ඇයිද එක දවසක් අපි යන්තම් සිහිපත් කිරීමක් කළා මතක ඇති. තමාගේ කය සහ සිත කියන දෙකට කයට රූපය කියලා, සිතට නාමය කියලා සාමාන්‍යයෙන් කතා කරන්නට හැකි බව අප ප්‍රකාශ කළා. ඒ කියන්නේ කය සහ සිත කියන දෙකට රූපය සහ නාමය කියලා අපිට සරල වශයෙන් කියන්නට පුළුවන්. මේ නාමය සහ රූපය වෙන් කර ගැනීමේ ශක්තියක් සෑම යෝගාවචරයෙකුට තියෙන්න ඕන. ඒ නාම රූප දෙක වෙන් කරමින් කරුණ ලබන ඒ වෙන් කරගත හැකි ඥානයට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප දෙක වෙන් කර දැක ගැනීමේ දැකීමට හැකියාව ඇති ඥානය කියන එකයි නාම රූප පරිච්ඡේද ඥානය කියන එකේ අදහස. එම නිසා සෑම යෝගාවචරයෙක්ම මේ නාම රූප දෙක වෙන් කරමින් භාවනා කරන්නට හැකියාවක් ලබා ගන්නට ඕන. උදාහරණයක් අප ප්‍රකාශ කරනවා නම් ආස්වාද ප්‍රාස්වාද කරමින් භාවනාවේ නිරත වන යෝගාවචරය ඒ ආස්වාද ප්‍රාස්වාද වායෝ ධාතුවත් ඒකට ප්‍රතිබද්ධ වූ තමාගේ ශරීරයක් රූපේ වශයෙන් එලෙසින්ම ඒ දක්නාසිත නාමයේ වශයෙන් බලමින් අවබෝධ කර ගන්නවා නම් ඒ හොඳයි. පින්බීම හැකලීම වැනි භාවනාවක් කරන යෝගාවචරය විසින් පින්බීම හැකලීම මේ උදර කොටස රූපය, ඒ හා සම්බන්ධ මුළු කයම රූපය, ඒක දැනගන්නා සිත නාමය කියලා වෙන් වශයෙන් අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ධාතු මනසිකාර භාවනා කළේ තේනවා නම් පඨවි ආදී ධාතු කොටස් රූපය
ඒවා දකින සිත් නාමය කියලා අවබෝධයක් ඇති කරගන්න හැකි වෙනවා. මේ විදිහට කොයි භාවනාවක නිරතුරුවත් මේ නාමය සහ රූපය වෙන් කරමින් භාවනා කරන්නට අප ඉගෙන ගන්නට ඕනේ, දැනගන්නට ඕන. මේ නාම රූප දෙක නිසා සරල වශයෙන් කය සහ හිත කියලා අප පෙන්වන්න කලාට ඊට වඩා ටිකක් සියුම් වශයෙන් අද අත් නිරූපණය කොට දැක්වීමට අප අදහස් කරන්නේ. පංචස්කන්ධය යන කතා කරන විට නාම රූප දෙක කියන්නේ නාමය කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරටම රූපය කියන්නේ රූපස්කන්ධයට. එතකොට එහිදී නාමයේ කොටස් හතරකට බෙදලා මේ පංචස්කන්ධය විස්තර කරන විට දක්වන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. මේක සාමාන්‍යයෙන් ඕනෑම යෝගාවචරයකට දැක ගන්නට පුළුවන්, වෙන් කරන්නට පුළුවන් ධර්මයක්. මේ පංචස්කන්ධ ධර්මයන් වෙන් කිරීම, නාම රූප ධර්ම වෙන් කිරීම. බොහෝ සූත්‍රවල ඔය මජ්ක්‍ධිම නිකාය සම්මාදිට්ඨි වෙන සූත්‍රවල දක්වා තිබෙනවා නාම රූප විස්තර කරලා වෙනස් ආකාරයකින්. නාමයේ උන්වහන්සේ විස්තර කරන්නේ වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ ඉදං උච්චති නාමං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉතේ ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති නාම රූපං කියලා එවැනි ඒ සම්මාදිට්ඨිය වෙන සූත්‍රවල ඒ පාඩේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒ අදහස මේකයි වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ ඉදං උච්චති නාමං. නාමය කියන්නේ වේදනාවත්, සංඥාවත්, චේතනාවත්, ස්පර්ශයත්, මනසිකාරත් කියන කොටස් පහට. රූපය කියන්නේ චත්තාරෝ මහා භූත, සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර සහ ඒ ධාතු හතර නිසා උපදින උපාදාය රූප වලට රූපය කියලා කියන්නේ. මේ නාමයත් රූපයත් කියන කොටස් දෙකම එකතු කළාම අපි නාම රූපය කියලා ප්‍රකාශ කරනවා. මේදී වේදනාව කියන එකෙන් අදහස් කරන්නේ වේදනා ස්කන්ධය, සංඥාව කියන එකෙන් අදහස් කරන්නේ සංඥා ස්කන්ධය, චේතනා සහ මනසිකාර කියන කොටස් දෙකෙන්ම දක්වන්නේ සංස්කාර ස්කන්ධය, ස්පර්ශය කියන එකෙන් අදහස් කරන්නේ විඥාන ස්කන්ධය. අර පංචස්කන්ධය අනුව බලන විට එහිදී දක්වා තිබෙන්නේ නාමස්කන්ධ හතරයි නාමයේ වශයෙන්. මේ විදිහට සමහර යෝගාවචරයෙන්ද මේ නාම රූප වෙන් කරන්නට හැකියාව ලැබෙනවා. භාවනා කර්ම දියුණු ඊට වඩා ගැඹුරු නුවණක් ඇති යෝගාවචරයන්ට නාම රූප කියන එක ප්‍රායෝගික වශයෙන් අත්දකින විට අත්දකින්නට හැකියවන්නේ වෙන විදිහට නෙවෙයි. ඇත්ත වශයෙන්ම නාම රූප කතාවේදී රූපය කියන එක නාමයේ තුලම තිබෙන නාම ධර්මයක් කියලා අවබෝධයක් ඇති වෙනවා. කියන්නේ රූපය කියන්නේ නාමයේ තුලම තිබෙන නාම ධර්මයක් කියලා. මේක මේ ඇයට නොතේරෙන්නට පුළුවන්. භාවනා දිනු කෙනෙකුට පමණයි තේරුම් ගත හැක්කේ. දැන් මේ ලෝකේ අනන්තවත් රූප තියෙනවා මේ වෙලාවට හැට පේන රූප. නමුත් මේ ඇගේ සිත අනුව බලන විට ඒ රූප එකක්වත් රූප අරමුණක් වෙලා නැහැ. මොකද ඒ රූප පාඩේ තිබුණට ඒ අරලා කිසිම සිතෙවිල්ලක් අපගේ සංසාන තුළ මේ වන විට ඇති වී නැත්නම් ඒ රූප වල ඇති වැදගත්කමක් නැහැ සමාගයේ සිත අනුව බලන විට. මේ ලෝකේ අනන්තවත් ශබ්ද මේ මොහොත වන විට පවතිනවා. ඒ කිසිම ශබ්දයක් මේ ඇගේ සිත අනුව බලන විට වැදගත් භාවයක් කුසල නැහැ. මොකද ඒ සිත ඒ භක්ද සිතට අරමුණු ඇලී නැති නිසා. මෙම නිසා භාවනා කරන යෝගාවචරයට රූප වල වැදගත්කමක් වෙන්නේ මේ බාහිර රූප වල පැවැත්ම නෙවෙයි, ඒ බාහිර රූප සිතට අරමුණු වීම. ඒ කියන්නේ රූප සංඥාවක් සමාගයේ සිත තුළ ජනිත වීමයි රූප කියන එකෙන් අදහස් කරන්නේ. නාම රූප කියන දෙක විස්තර කරන විට ප්‍රායෝගික වශයෙන් බලන කල්ලි ටිකක් දියුණු යෝගාවචරයකට ඒ දැක ගන්නට පුළුවන් වෙනවා. මේ කොයි ආකාරයකින් හෝ නාම රූප දෙක වෙන් කරගමින් බලන විට මේ නාමය සහ රූපය හැර වෙන සත්‍යයක් නැති බව අවබෝධ වෙලා මේ නාමයත් අනිත්‍ය ධර්මයක්, රූපයත් අනිත්‍ය ධර්මයක්, අනාත්ම ධර්මයක් කියන අවබෝධය තුළින් වුවත් කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ගැඹුරු ප්‍රඥාවක් තිබෙන කෙනෙකුට. පාරමී ශක්තිය පිරියති කෙනෙකුට.
ඒ කියන්නේ අර පංචස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ බෙද බෙදා ගැනීමට වඩා නාම රූප දෙකෙන් වශයෙන් දැකීම පමණක් ප්‍රමාණවත් වෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම. දැන් මේ මොහොතේ මෙද අපි මේ කියන ආකාරයට ක්‍රියාත්මක කරන්නේ සමාගයේ රූපකය දෙස සමාගයේ සිතින් බලලා ඇස් දෙක පියාගෙන සිත මත කය මත පිටින් සිත ගෙනියන්නේ මේ තමයි මගේ රූපය මේ තමයි මගේ රූපය කියන අදහස එතකොට ඇති වෙන්නේ. රූපස්කන්ධයේ දෙස සමාගයේ රූපස්කන්ධයේ දෙස ශරීරයේ දෙස සිතින් බලන්න සිත ගෙනියන්න ශරීරයේ සිටේ සිට පාදයේ දක්වා එක පැත්තකින් සහ අනිත් පැත්තකින් සිටේ සිට පාදයේ දක්වා හිත ශරීරයේ මත පිටින් ගෙනියනවා. අනිත් පැත්තෙන් එලෙසින්ම ශරීරයේ මත පිටින් සමාගයේ සිට ගෙනියනවා. මේ වෙලාවෙම කරන්න අප කියන එක. මේ සමාගයේ ශරීරය තමයි රූපය කියන්නේ. මේ ඒ ශරීරයේ මත පිටින් ගෙනවන ලබන සිත තමයි අප නාමය කියලා හඳුන්වන්නේ. මේ දෙක දැන් අවබෝධ කරගන්න මේක තමයි නාමය මේක තමයි රූපය කියලා. රූපය කියන්නේ සමාගයේ ශරීරය ඒ දකින්න සිත නාමය ශරීරයේ මත පිටින් සිත ගෙනියන්නේ. දැන් කල්පනා කරන්න මේ ශරීරයත් මේ සිතත් හැර මෙතන වෙන ධර්මතාවයක් තිබෙනවද වෙන මමෙක් හෝ වෙන ආත්මයක් කියලා දෙයක් තියෙනවද එහෙම නැත්නම් මේ දෙක පමණද පවතින්නේ? දැන් සමාගයේ ශරීර කෝණුව දෙස ශරීරයේ දෙසින් බලනවා ඒ ශරීරයේ මතින් සිත ගෙනියනවා. එතකොට ශරීරයේ තියෙන සිත දෙස බලනකොට සිතක් පේනවා. දැන් ශරීරයක් සිතක් නාමයක් රූපයක් දෙකක් තිබෙනවා. මේ නාම රූප දෙක හැර මෙතන වෙන සත්‍යයක් සිටිනවද ස්ත්‍රියක් සිටිනවද පුද්ගලයෙක් සිටිනවද එහෙම නැත්නම් මම කියලා කෙනෙක් සිටිනවද කියලා ටිකක් විමසන්න දෙන්න. රූපේ පාගයේ ඔහේ පවතින ධර්මයක් ස්වාභාවික ධර්ම මාත්‍රයක්. සමාගයේ සිතත් ඔහේ ඇති නැති යන නාම මාත්‍ර ධර්මයක් ස්වාභාවික ධර්මයක්. මේ දෙක හැර ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම මෙතන සත්‍යය ගන්නට නැහැ, ගැහණියක් පුරුෂයෙක් කියලා ගන්නට නැහැ. නාමයක් තිබෙනවා, රූපයක් තිබෙනවා. එපමණයි. මේ අවබෝධය දැන් ඇති වෙනවද බලන්න. නාමයක් තිබෙනවා, රූපයක් තිබෙනවා. එපමණයි. වෙන සත්‍යයක් මෙතන විද්‍යමාන වන්නේ නැහැ. දැන් අපි ඔක්කොම මෙතන මැරි වැටුණොත් අපගේ ශරීරයේ මෙහෙම පැත්තකට එකපාරටම වැටෙනවා. ශරීරයේ තිබුණත් ඒ මලකුණට අපි මම කියලා මගේ කියලා කතා කරන්නේ, මගේ ආත්මය කියලා කතා කරන්නේ. ඒ මගේ බවක් හෝ ආත්මයක් හෝ ඇතිවන්නේ තමාගේ සිත ප්‍රාණය තිබෙන තාක්කල් පමණයි. මේක තේරුම් ගන්න. තමාගේ ශරීරයේ දැන් මැරි වැටුණොත් ඒ ශරීරයට මම කියන්නේ මගේ ආත්මය කියන්නේ ඒකට මලමිනියක් කියන්නේ. මේ සිත සහ පානේ ජීවය තිබෙන තාක්කල් පමණයි අපි මෙතන සත්‍යයක් තේනවා කියන සංකල්පයක එල්බෙන්නේ. දැන් මේ අවබෝධය ඇතුව කලින් සේම රූපස්කන්ධයේ මත පිටින් සිත ගෙනියන්න විශේෂිත එක පැත්තකින් පැතින් හෝ වම් පැතින් පාදාන්තයේ දක්වා ඒ ඉවරුනාට පසු අනිත් පැත්තෙන් එසේ ගෙනියන විට මේ විදිහට පිළිපදින්න ඉස්සහරිය බලනවා සිතෙන් තමාගේ ඊට පසු පපුපෙදස හරියට ගෙනියනකොට අර හිත දෙස ඉස්සහරිය බලපු සිත නැහැ. පපුපෙදස දෙස තමාගේ සිත ගෙනියනකොට එයින් පහළ ශරීර කොටස් දෙස සිතින් බලන කල්ලි අර ඉන්ද්‍රිය දැක්කපු සිත නැති යනවා, නිවි යනවා, නිරුද්ධ වෙමින් යනවා. මේක දැක දැන් පුළුවන් නම් අර කය මත පිටින් සිත ගෙනියන්න පළමුවෙන් ඇති වෙන නාම ධර්ම
නිවි යන ආකාරය දකින්න පුළුවන් නම් බොහොම හොඳයි. මේ නාම ධර්මයේ මේ සිත සම්පූර්ණයෙන්ම දැන් නිවිහිමි යන්නේ සම්පූර්ණයෙන්ම නිවි ගියා නම් මේ කයත් අර කලින් කීවාසේ මලමිනියස්සේ පැත්තකට විසි වුණා නම් මෙතන මම කියලා ගන්නට කොහොමද ඉතිරිවන්නේ කියලා දැන් බලන්න. රූපස්කන්ධේ පැත්තකට වේශි කළා නම් නාමස්කන්ධේ නිරුද්ධ වුණා නම් නාම රූප දෙක නැති වී කියන මෙතන කුමන ධර්මයක් මම කියලා ගන්නට හෝ ආත්ම වශයෙන් ගන්නට ඉස්සෙස්ස වෙනවද ඉතිරි වෙනවද? ඇත්තෙන්ම කිසිවක් ශේෂ වන්නට හැකියාවක් නැහැ, ශේෂ වන්නට දෙයක් නැහැ. මිනිදී සිට සමහර කෙනෙකුට පුළුවන් ශූන්‍යතාවයකට පිස්බවකට පත් කරගන්නට එතනත් නාමයක් සහ රූපයක් තිබෙනවා. ඒ ශූන්‍යතාවයට සිටපත් වූ කෙනෙක් සිටිනම් එහි ඇති නාමයක් සහ රූපයක් මෙලෙසින් වෙන් කරන්න. ඒ සිතට කිසි සමාගයේ රූප නොතේරී ගොස් අහසේ පාවෙනා බඳ සත්‍යයක් අපේ ශූන්‍යතාවය කියන්නේ. ඒ ශූන්‍යතාවය ආකාශ ධාතු රූපයක්, ඒක දැනෙන ගතිය නාමයක්. ඒ ආකාශ ධාතු හිස් රූපයක්, ඒක දැනෙන දෙක නාමයක්. මේ විදිහට ඒ දෙක දෙස මාරුවෙන් මාරුවට බලලා ඒ දෙක සිටින් දෙපසට අයින් කරන්න ඊට වඩා ගැඹුරු හිස් බවක් අත්දකින්නට පුළුවන් වෙනවා. මේ ධර්මයක් ඒ අන්තිමට දැකපු ධර්මයක් අනිත්‍ය ධර්මයක් වෙනා නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒක අනිත්‍ය නම් මේක ආත්මයක් වශයෙන් ගන්නට ශේෂවන්නේ නැහැ කිසිවක්. ඒක නිසා මේක අනාත්ම ධර්මයක්. ඒ ධර්මයේ පවා අනිත්‍යයි අනාත්මයි කියලා හරි අවබෝධයක් ඇති වෙන කල්හි අපගේ සිතට නිවන අරමුණ වෙනවා. මේ මා ප්‍රකාශ කළේ නාම රූප දෙක පමණක් අරමුණු කරමින් කෙනෙකුගේ සිත නිවනට පත්වන ආකාරය පිළිබඳ ඉතා සරලව කෙටියෙන් වචන කීපයක්. හැම කෙනෙකුටම මේ தත්ත්වය අවබෝධ අත්දකින්නට බැහැ. ගැඹුරු වූ විසඳ වූ ප්‍රඥාවක් තිබෙන්නට ඕන, පුළුල් ප්‍රඥාවක් තිබෙන්නට ඕන. මේ විදිහට නාම රූප දෙක මෙන් දැකලා නාම රූප වෙන් කරන නාමයේ සහ රූපයේ හැර සත්‍යයක් නැති බව අවබෝධ කරගෙන ඒ නාමයක් අනිත්‍ය ධර්මයක්, රූපයක් අනිත්‍ය ධර්මයක්, අනාත්ම ධර්මයක් කියන අවබෝධය තුළින් නිවන් ලබා ගැනීමට අපොහොසත් වන යෝගාවචරයන් විසින් පංචස්කන්ධය අරමුණු කරමින් නිවන සාක්ෂාත් කිරීම සඳහා උත්සාහ ගන්නට ඕන. අප ගිය වාරයේදී මේ පංචස්කන්ධය අරමුණු කරමින් ඒ පංචස්කන්ධය විස්තර කරමින් පංචස්කන්ධය අරමුණු කරමින් භාවනා කළ යුතු ආකාරය ගැන ප්‍රකාශ කළා, කරුණු පැහැදිලි කළා. දෙදෙනෙකුට තාමත් හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න දෙන්නින් හැකියාව ලැබුණා. එම නිසා ඒ ක්‍රමයේ නැවත දැන් අප ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැහැ. මේ විදිහට ඒ නාම රූප අරමුණු කරමින් නිවන් යන්නට බැරි නම් පංචස්කන්ධයත් අරමුණු කරමින් නිවන් යන්නට අපොහසත් වෙනවා නම් අපි මේ පංචස්කන්ධයේ වෙනස් ආකාරයකින් බලනවා ධාතු හයක් වශයෙන්. විශේෂයෙන් මේ ධාතු හයක් වශයෙන් බලන්නට අවශ්‍ය වන්නේ තමාගේ රූපය හෝ, ඒ කියන්නේ රූපස්කන්ධය හෝ අන් අයගේ රූපස්කන්ධ කෙරෙහි බලවත් වූ ඡන්ද රාගයක් ඇති. එලෙසින්ම රූපය තුළ ආත්මයක් ඇත, මම ඇත කියන හැඟීම වැඩිපුර ඇති යෝගාවචරයන් විසිනුයි. රූපයේ කෙරෙහි බලවත් වූ ඡන්දයක් රාගයක් ඇති, තමාගේ හෝ බාහිර රූප කෙරෙහි බලවත් වූ ඡන්දයක් රාගයක් ඇති. එලෙසින්ම රූපයේ තුල තමා පිහිටා ඇත, නැත්නම් තමාගේ ආත්මයේ රූපයේ ඇතයි යන හැඟීමෙන් බර වූ යෝගාවචරයන් විසින් මේ කියන හය ආකාරයෙන් ධාතු හයක් වශයෙන් මේ පංචස්කන්ධය බෙදා භාවනා කිරීම තුළින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා තියෙනවා චද්ධාතුරෝයම් වික්ඛෝ පුරිස්සෝ
මහණෙනි මහණ මේ සත්‍ය කියන්නේ ධාතු හයක් කියන එකයි අදහස. චත් ධාතු වයම් වික්ඛු පුරිසෝ. ඒක ධාතුවේ භංග සූත්‍රයේ දැක්වෙන පාඨයක්. එහිදී මේ රූපස්කන්ධය අපි ඉස්සෙල්ලා එක ධර්මයක් වශයෙන් බැලුවේ. පංචස්කන්ධය බලනකොට රූපස්කන්ධය එක ධර්මයක්. නාම රූප දෙක බලනකොට රූපස්කන්ධය එක ධර්මයක් වශයෙන්. මෙහිදී මේ ධාතු වශයෙන් බලනකොට රූපස්කන්ධය කොටස් පහකට බෙදලා වෙන් කරලා බලනවා. කුමක් නිසාද රූපයේ තියෙන චන්දරාගයේ ඊතා පහසෙන් ඉවත් කිරීමට හැකිවන නිසා. ඒ ධාතු පහට අන්තර්ගත වන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි ආකාශ ධාතුවයි කියන ඒ ධාතු පහ. හිත විඥාන ධාතුව වශයෙන් එහිදී ගණන් ගන්නවා. මෙතන තමයි ධාතු හයක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු හතරයි ආකාශ ධාතුවයි පහයි. ඒ ඔක්කොම රූපස්කන්ධය. විඥාන ධාතුව නාමස්කන්ධය. මෙහිදී මේ රූපේ කොටස් පහකටයි බෙදලා බලන්නේ. මේ රූපේ කොටස් පහකට බෙදලා බලනකොට මේ රූපයේ තුල මේ කොටස් පහ හැර වෙන ආත්මයක් නැති බව, ගැහැණියක් පිළිමියක් කියලා ගන්නට කිසිවක් ශේෂ නොවන බව අවබෝධ වන්නට ඕන. ඒ අවබෝධ වීම ලබා ගැනීම සඳහා තමයි මේ ධාතු වශයෙන් පංචස්කන්ධයේ බෙද බෙදා බලන්නේ, පංචස්කන්ධයේ අරමුණු කරමින් භාවනා කරන්නේ. එතකොට පඨවි ධාතුවේ කියන එකේ අදහස පස් ගතිය කියන එක. ඒ කියන්නේ හද ගතිය, මෘදු ගතිය, ඒකේ ලක්ෂණය. ආපෝ ධාතුව කියන්නේ වතුර ගතිය, තෙතමනේ කියන එක. වැగిරෙන ස්වરૂපයේ තෙතමනේ එහි තියෙන ලක්ෂණය. තේජෝ ධාතුව කියන්නේ රස්නිය හෝ සීතල. ඒ රස්න භාවයේ හා සීතල ස්වરૂපයේ තමයි එහි තියෙන ලක්ෂණය. වායෝ ධාතුව කියන්නේ සුළඟ පිම්බෙන ස්වરૂපයේ හැකිලෙන ස්වરૂපයේ වෙනස් ස්වરૂපයේ තියෙන ලක්ෂණය. මෙන්න මේ ධාතු හතරෙන් මූල ධාතු හතරෙන් තමයි ලෝකයේ සෑම ධර්මයක්ම සැදී ඇත්තේ රූප ධර්ම. මේක පහසෙන් අවබෝධ කරගන්න ඉතා සරල උපමාවක් මම මේකට කියන්නේ. අපි මේ ගහක තියෙන අමු කොළයක් වේදිච්ච නැති අමු කොළයක් අරගත්තු මේ කොළයේ තුල පවා ඒ ධාතු හතර ඇති ආකාරය මේ ආයත දැක ගන්නට පුළුවන්. ගහක තියෙන අමු කොළයක්. මේ කොළේ අපි තලලා ඒකේ තියෙන යුස අපිට ඉවත් කරන්නට පුළුවන්. කොළයේ තියෙන යුස වර්ගයක්. මේ නිස්ම වර්ගයක්. ඒක තමයි මේ කොළේ තියෙන ආපෝ ගතිය, වතුර ගතිය. ඇත්ත වශයෙන්ම කොළේ දැක්ක ගමන් අපිට කියන්න බෑ මෙහි වතුර තියෙනවායි කියලා. නමුත් ඒ කොළේ සලලා මිරිකුවාට පසු අපිට ඒකේ තියෙන යුෂ ගතිය ඉවත් කරන්නට පුළුවන්. ඒ යුෂ ගතිය වශයෙන් අපි මේ කතා කරන්නේ ඒ කොළේ තිබුණු ආපෝ ධාතුවයි. මෙලෙසින්ම මේ කොළේ තියෙනවා තේතමනයක්, ප්‍රඥාවක් හෝ සීතල ස්වરૂපයක්. ඒක තමයි මේ තියෙන තේජෝ ධාතුව. මෙලෙසින්ම මේ කොළේ හැකිලිලා නැහැ, වේලිලා වගේ නැහැ, පින්බුණු ස්වરૂපයක් තිබෙනවා. ඒ තත්ත්වයේ ප්‍රබෝධමත් ස්වરૂපයේ, පුන්බුණු ස්වરૂපයේ පවතින්නේ වායු ධාතුව නිසා. ඒකයි තියෙන වායු ධාතුව. මේ කොළේ තියෙන ඒ යුසගතය සම්පූර්ණයෙන් ඉවත් කළාට පසු ඒක රොඩු භාවයටපත් වෙනවා. සම්පූර්ණයෙන්ම ජල කොටස් ඉවත් කළා නම් ඒක සම්පූර්ණයෙන්ම පස්වන ස්වરૂපයකටපත් වෙනවා. අන්න ඒ තත්ත්වය තමයි ඒ තියෙන පඨවි ධාතුව. මෙයාට දැන් පැහැදිලි වෙන්න ඕනේ මේ කොළයක පවා පඨවි ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා. එහි ආකාශ ධාතුවකුත් තියෙනවා. ආකාශය කියන්නේ හිස් ස්වરૂපය කියන එක. මොකක් කිසිවක් නැති භාවය කියන එක. දැන් අපි අත් දෙක දෙපැත්තට දික් කළොත් ඒ මැදට කිසිවක් නැත්නම් මෙතන හිස් බවක් තියෙනවා. ඒකට කියනවා ආකාශ ධාතුව කියලා. මේ කොළෙත් තියෙන සියුම් සිද්‍රාවන් ඒවා පිළිවිය හැට පේන්නේ නැහැ. ඔය ලොකු කරලා බලන කණ්ණාඩියකින් බැලුවම පේනවා. ඒ සියුම් සිද්‍රාවන් තුළ තියෙන ආකාශ ධාතුව. මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි ආකාශ ධාතුවයි ඒ කොළේ තිබෙනවා. මේ වගේ තමයි අපේ රූපස්කන්ධය. මේ රූපස්කන්ධයේ සෑම කොටසක්ම නිර්මිත වෙලා ඇත්තේ ඔන්න ඔය කියන ධාතු හතරෙන්. දැන් අපි උදාහරණයක් ගමු අපේ සම. මේ සමී තිතමනයක් තියෙනවා. මේ සමහර සම්වේදයන් මේ දන්න සමහර සම්පූර්ණ වේලුනාම තිදෙන්නේ පවන්නේ යටිපත් ප්‍රතිවාම. මේ තිතමනේ තමයි මේ තියෙන ආපෝ ගතිය. මේ සමයේ සීතලක් හෝ රස්නියක් තියෙන එක තේජෝ ගතිය.
මේ සම හැකිලෙල නැහැ, වේල්ල නැහැ, නිකම් පිම්බිල ප්‍රභාත් ස්වභාවයකට ප්‍රබෝධමත් ස්වરૂපයෙන් පේන්නේ වායෝ ධාතුවේ පවතින නිසා. මේ වායෝ ධාතුවේ ස්වરૂපයක් ඒක. ඒක තමයි මේ තියෙන වායෝ ධාතුව. මේ සමයේ තියෙන තෙක්ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කළා නම්, වතුර ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කළා නම් මේක අර රබානක ගහපහමක්සේ නැත්නම් බෙරේක ගහපහමක්සේ බියලි තත්ත්වයටපත් වෙනවා. ඒක අපිට කුඩ කරන්නට පුළුවන් පස් ස්වරූපයකට ඒකපත් වෙනවා, පස් ගතියකට පරිවර්තනය වෙනවා. අන්න ඒක තමයි එහි තියෙන පඨවි ධාතුව කියන්නේ. මේ විදිහට බලනකොට මේ ශරීරයේ ඕනෑම කොටසක් අරන් අපිට දැක ගන්නට පුළුවන් මේ සෑම කොටසම ඇදී ඇත්තේ මේ කියන ලද ධාතු හතරෙන් කියලා. ඇත්ත වශයෙන්ම පඨවි ධාතුව, ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර එකට සම්මිශ්‍රණ වෙලා පැවතුණා. ඔය පොත්පත්වල දක්වා තිබෙනවා තේරුම් ගැනීමේ පහසු සඳහා පඨවි ධාතුව අධික කොටස් මේ ශරීරයේ පඨවි ධාතු වශයෙන්, එලෙසින්ම ආපෝ ධාතුව අධික කොටස් ආපෝ ධාතු වශයෙන්, තේජෝ ධාතු සහ වායෝ ධාතු කියන කොටස් අධික ඒවා ඒ ධාතු වල නම් වලින් හඳුන්වනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒවේ අනිත් ධාතු කොටස් නැහැ කියලා. දැන් අපි අර පිළිකුල් භාවනා කරන්නේට අත්‍යමස්මින් කායේ කේසාලෝමානකා දන්ත ආදී වශයෙන් කියන මත්තලුංගන් දක්වා පින් ලබන කොටස් 20ෙම පඨවි ධාතුව අධික නිසා ඒ කොටස් 20ට පඨවි ධාතු කොටස් කියලා පෙන්වු කරනවා. පිට්ඨං සෙම්මං පොබ්බෝලෝ සංසේදෝ මේදෝ අස්වත්තා කීලෝ සිංහාන කාලස්කාම සංකේන කොටස් 12. පිටතෙම සරලේ ආදී කොටස් 12යි ආපෝ ගති අධික නිසා ඒවා ආපෝ ධාතු කොටස් 12ක් කියලා පොත්වල දක්වා තිබෙනවා. ඒ වෙත්තිනවා තේජෝ වායු පඨවි කියන සිසු කොටස්. එල්සින්න අපේ ශරීරයේ උෂ්ණත්ව වර්ග හතරක් තිබෙන බව පෙන්වනවා. සාමාන්‍යයෙන් 98.4ට ෆැරන්හයිට් 98.4ට අපේ උෂ්ණත්වය පවතින උණ ගැන්වහම මේක වැඩි වෙනවා. අන්න ඒ උෂ්ණත්වය සංතාපන තේජෝ ධාතුව වශයෙන් හඳුන්වනවා. සමහර විට අපේ අත් දනවා, පා දනවා, පපුව දනවා, ඇස් දනවා මේ වගේ දෙවිලි ඇති කරන තේජෝ ධාතුවක් තියෙනවා. පරිධාන තේජෝ ධාතුව නමින් ඒකත් හඳුන්වනවා. අපි කන බොන ආහාර දිරවන්නේ ශරීර ආමාශයට ගලන එන්සයිම් වෙන කොටස් වල තියෙන තේජෝ ධාතුව තුළින්. ඒ ආහාර දිරවීමට උපකාර වන තේජෝ ධාතුවට කියනවා පාචක තේජෝ ධාතුව කියලා. එලෙසින්ම මේ අපේ ශරීරවල ජරා ජීර්ණ භාවයට පත් කරන තේජෝ ධාතුවක් ප්‍රශ්නයක් තිබෙනවා. ඒකට කියනවා විරාපණ තේජෝ ධාතුව කියලා. මෙන්න මේ විදිහට තේජෝ ධාතු කොටස් හතරකුත් අපේ ශරීරය තුළ තියෙනවා. ඊට අමතරව වායෝ කොටස් 6ක් තියෙනවා, හුලං කොටස් 6ක් තිබෙන බව දක්වා තිබෙනවා පොත්පත්වල. එකම වායෝ ධාතුව එයින් සිදුවන ක්‍රියාවලිය අනුව කොටස් 6කට නැත්නම් පවතින ස්ථානය අනුව කොටස් 6කට වෙන්වීම කරන්නේ. ශරීරයේ උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. අපිට පිට වෙන විට, ඈනුම් යන විට, වචන පිට කරන විට, සිනහා වෙන විට, කතා කරන විට අපේ ශරීරයේ උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. ඒ වායෝ ධාතුව මේ දත්වල මේ හැපීම නිසා තමයි මේ ශබ්ද පිට වෙන්නේ. ඉසේ ශරීරයේ උඩ බලා ගමන් කරන වායෝ ධාතුව උත්තංගම වායෝ ධාතුවයි නම් කරනවා. ශරීරයේ පසුපස බලා ගමන් කියන්නේ පහළ බලා ගමන් කරන ධාතු කොටසක් තියෙනවා, වායෝ ධාතු කොටසක්. ඔය මල මුත්‍රා පහ කරන විට වැනි අවස්ථාවලදී ඒ අදෝගම වායෝ ධාතුව නමින් හැඳින්වෙන එමෙනි කාණ්ඩ ධාතුවක් ඇති බව දක්වා තිබෙනවා. තවත් තියෙනවා මේ බඩ ඇතුලේ උදර මේ ආමාශය ඇතුලේ වායෝ ධාතුවක්. ඒකට කියනවා කුච්චිසය වායෝ ධාතුව කියලා. තව තියෙනවා මේ බඩවැල් ඇතුලේ ගමන් කරන වායෝ ධාතුවක්. ඒකට කියනවා කොට්ටසය වායෝ ධාතුව කියලා. කොට්ටසය. තව වායෝ ධාතුවක් තියෙනවා අපි ආස්වාස කරනවා, ප්‍රාස්වාස කරනවා. ඒකට කියනවා ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව කියලා. තව ධාතුවක් කොටසක් තියෙනවා අපි අංගපසක ක්‍රියාත්මක කළ විය හැකි වායෝ ධාතුවක්. දැන් හුළඟ හමන විට ওই පුංචි ගස්සේ හුළඟ හමන පැත්තට නැමෙනවා. ඒ පැත්තට හැමුවොත් ඒ පැත්තට නැමෙනවා, අනිත් පැත්තට හැමුවොත් අනිත් පැත්තට නැමෙනවා. ඒ විදිහට හුළඟ හමන පැත්තට අනුව ඒ කුඩා ගස් නැවී යනවා. මෙන්න මේ ආකාරයෙන්
අපගේ සිතට අනුව වායෝ ධාතුවක් උපදිනවා. ඒකට අනුකූලව අපේ ශරීර කොටස් ඒ පැත්තට හැරෙනවා, නැමෙනවා, දිගහැරෙනවා. ඒකට කියනවා අංගමංගානුසාරී වායෝ ධාතුව කියලා. මෙන්න මේ විදිහට වායෝ ධාතු කොටස් 6ක් තිබෙනවා. මෙන්න මේ කොටස් ටික හැර පඨවිය, ආපෝය, තේජෝ, වායෝ කියන ධාතු කොටස් 4 හැර තව තියෙන්නේ එක දෙයක් පමණයි, ආකාශ ධාතුව මේ රූප කොටස තුළ. ආකාශය කියන්නේ හිස් භාවයේ, ඒක කියන්නේ නාස්කෝරය තුල, කංකුවර තුල, මුව තුල, උදරය තුල මේ ආදී නොයෙක් ස්ථානවල මේ ආකාශ ධාතුව අපේ ශරීරයේ තියෙනවා. මුළු ශරීරේ පුරාම රෝම කෝප තියෙනවා. ඒ රෝම කෝප තුළින් තමයි මේ දහඩිය පවා නිකුත් කරන්නේ. රෝම කෝප තුල පවා තිබෙනවා මේ කියන ආකාශ ධාතුව. හරියට මේ අපේ හැම මීවදයක් වගේ. නමුත් පියගේ හැට එක පේන්නේ හැම පැත්තෙම සිල් වලින් රාශියක් පින් තිබෙනවා. නමුත් පියගේ හැට පේන්නේ අර ලොකු කරලා බලන කණ්ණාඩියකින් බැලුවොත් ඒක අපිට දකින්නට පුළුවන් වෙනවා. මේක මේ ලස්සනට පෙන්වන්නට මේ හැම ඇත්ත වශයෙන්ම මීවදයක් වගේ සිල් වලින් ගහ ද්‍රවතුම ආකාශ ධාතුව තිබෙනවා. මේ රූපස්කන්ධයේ මෙලෙසින් කොටස් පහකට අපි බෙදෙනවා. පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තීජෝ ධාතුවක්, වායෝ ධාතුවක් කියලා මූල ධාතු හතරකටත් ආකාශ ධාතුව කියන අනිත් ධාතුවට. මෙන්න මේ කොටස් පහ හැර තමාගේ ශරීරයේ තුල ආත්මයක් තිබෙනවද, ගැහැණියක් සිටිනවද, මිනිහෙක් සිටිනවද කියලා විමසීමේ සහ බලන විට පැහැදිලිවම පේනවා මේ ධාතු හතර හැර වෙන කිසිවක් මෙහි ගන්නට නැහැ කියලා. සත්‍ය වශයෙන් ආත්මයක් නැහැ, සත්‍ය වශයෙන් ගැහැණියක් කිරීමේ කියලා ගන්නට දෙයක් නැහැ. මේ මූල ධාතු හතර සහ ආකාශ ධාතුව පමණක් නේද තියෙන්නේ කියන අවබෝධය ඇතිවන විට මේ රූපස්කන්ධයේ කෙරේ පවත්නා වූ චන්දරාගේ අයින් කර ගන්නට ඒක විවහල් කරනවා. ඒ අවබෝධය උපකාර වෙනවා. ඒ රූප රාගය, රූපයේ කෙරේ පවත්නා වූ බලවත් කැමැත්ත සහ රාගය සහ ඒ රූපේ ආත්මයක් ඇත කියලා වැරදි අවබෝධයේ පිහිටියා විසින් මේ ධාතු බලනුව දෙදෙදා මේ රූපස්කන්ධයේ බලන විට තමාගේ අවබෝධයේ වැඩි වෙන ආකාරයේ අත්දකින අතරම ඒ සෑම ධාතු කොටසක්ම අනිත්‍යයි, එලෙසින් මේවා දුකක්, එලෙසින් මේවා අනාත්ම ආත්ම නොවන ධර්මයේ කියන අවබෝධය ඇති කර ගන්නට හැකියාව ලැබෙනවා. මෙන්න මේ විදිහට මේ රූපස්කන්ධය තුළ පවස්නා වූ මේ ධාතු හතර, ධාතු පහ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඊට අමතරව තමාගේ සිත විඥාණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන තවත් කෙනෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේවා අපි ධාතු මනස්කාර භාවනා ඉදිරියේදී විස්තර කරන විට මීට වඩා ගැඹුරින්, මීට වඩා ප්‍රායෝගික වශයෙන් නිර්වාණ ධාතුව අත්දකින ආකාරයෙන් විස්තර කරන නිසා අද අප ඒවා මේ කෙටියෙන් හඳුන්වා දීමක් කරන්නේ. එතකොට මේ විදිහට ධාතු 6ට ධාතුරෝයම් බික්ඛු පිළිසෝ මේ සත්‍ය කියන්නේ මේ ධාතු 6ක් කියන ආකාරයේ දකිමින් භාවනා කොට නිවන අවබෝධ කරගන්නට බැරි වෙන යෝගාවචරයන් විසින් නාම රූප වශයෙන් දැකලා නිවන දකින්නට බෑ. පංචස්කන්ධය වශයෙන් අරමුණු කරලා නිවන අවබෝධ කරගන්නට බෑ. මේ විදිහට බලපු ධාතු 6ක් වශයෙන් නිවන අවබෝධ කරගන්නට සමත් වන්නේ නැහැ. එහෙමනම් මේකන ධාතු 18ක් වශයෙන් බෙද බෙදා බලමින් ඒ ධාතු 18 අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වરૂපයේ දක්මින් භාවනා කරන විට ඔහුට සමහර නිවන අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. මේ தත්ත්වය ඉතාමත්ම අවශ්‍ය වන්නේ තමාගේ රූපස්කන්ධය තුල පමණක් නෙවෙයි, නාමස්කන්ධය කෙරෙහි බලවත් වූ ඡන්දයක් රාගයක් ඇති මේ නාමස්කන්ධය තුල ආත්මයක් ඇත කියන හැඟීමෙන් බර වී සිටින පුද්ගලයන් විසින් ඇත්ත වශයෙන්ම ආත්මයක් ඇත, මම ඇත, ගැහැණියක් ඇත කියන හැඟීම් බැරි සංකල්පනා සියල්ලම තියෙන සිත තුළ. එම නිසා සිත මනමින් බෙද බෙදා බලමින් රූපස්කන්ධයත් මනමින් බෙද බෙදා බලමින් ධාතු 18ක් වශයෙන් මේවා දකිනවා. ඒ ධාතු 18ම අනිත්‍ය ධර්ම වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අවබෝධ කරනවා. ඒ තුලින් නිර්වාණය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. මේ ධාතු 18 ගණන් ගන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය 6ට එක ඉන්ද්‍රියට 3 ගානේ වැඩි වුණාට පස්සේ ඉන්ද්‍රිය 6න් වැඩි වුණාට පස්සේ 18ක් වන්නේ. ඒ කියන්නේ ඇහැට තියෙනවා, ඇහැට පෙනෙනවා යම් රූප. ඒ ඇහැට යම් කිසි රූපයක් පෙනුනට පස්සේ ඒ රූපේ අලලා යම් සිතෙවිලි සමාගයේ සිත තුළින් ගලාගෙන යනවා. එතන කොටස් තුනක්. ඇහැට තියෙනවා, රූපයක් තියෙනවා. ඇහැ රූපේ ගැටීම නිසා සිතෙවිලි ගලනවා නම් එවැනි සිතෙවිලි මාලාවක්, නාම ධර්ම මාලාවක් ඇති වෙනවා. මෙන්න මේ තුන හැර ඒ කියන්නේ ඇහැට කියන්නේ චක්කු ධාතු කියන්නේ, රූපයට කියන්නේ රූප ධාතු කියන්නේ. ඒ ඇහැට රූප පෙනීම නිසා යම් කිසි සිතිවිලි ඇති වෙනවා නම්
චක්ක විඥාන ධාතුයි කියලා ඒවට කියනවා. මෙන්න මේ ධර්ම තුන හැර රූප බලන කෙනෙක් නැහැ. රූප බලන මම කියලා ගන්නට කිසියෙක් නැති බව අවබෝධ වන්නටයි මේ විදිහට ධාතු 18කට බෙද බෙදා මේ යෝගාවචරයන් විසින් පංචස්කන්ධය බලන්නට ඕනේ. ඒ කියන්නේ මොකද දෙනෙක් මම රූප බලනවා. මමයි රූප දැක්කේ. මේම අවබෝධයක් තියෙනවා. හැඟීමක් තියෙනවා. තවත් සමහර අයට මම සද්ධාහනා මමයි සද්ධැවි එහෙම හැඟීමක් තියෙනවා. මේ විදිහට මම ගඳ සුවඳ දිද්දා මම රස වින්දා මම කාය ස්පර්ශ වින්දා මම සිතුවා. මෙන්න මේ විදිහේ වැරදි සංකල්පනා තමගේ සිත තුළ ඇති වී තියෙන යෝගාවචරයන්ට නිවන අවබෝධ කරගන්නට බෑ ආත්ම දෘෂ්ටියේ පිහිටා සිටින නිසා. එම නිසා ඒ ආත්ම සංකල්පනාව කඩා බිඳ දැමීමටයි මේ විදිහට 18ක් වශයෙන් බෙද බෙදා භාවනා කළ යුතු වන්නේ. එතකොට ඇහැ රූපය සහ ඇහැට රූපයේ ගැටීම නිසා පහළ වෙන සිතුවිලි සමුදාය චක්ක ධාතු ඇහැ රූපයේ රූප ධාතු එහි පහළ වෙන ඒ නිසා පහළ වෙන සිතුවිලි චක්ක විඥාන ධාතු. මේදී පොත්පත්වල කියන ආකාරයට නම් චක්ක විඥාන ධාතු කියන්නේ එහි රූප දැකීමේ සිත පමණයි. ඊට අනුබද්ධව යම් සිතුවිලි ඇති වෙනවා නම් මේ සියල්ලම මනෝ විඥාන ධාතු වශයෙන් විස්තර කරන්නේ. අපි භාවනා කරන විට ප්‍රායෝගික වශයෙන් බලන විට ඒකේ තරම් සාර්ථක ඉදිරිපත් වීමක් නෙවෙයි. ඇහැයි රූපයයි රූප ගැටීම නිසා යම් සිතුවිලි ඇති වෙනවා නම් ඒ සෑම සිතුවිල්ලම චක්ක විඥාන ධාතු වශයෙන් ගණන් ගැනීම ප්‍රායෝගික වශයෙන් බලන විට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. ඒකයි අපි මේ විදිහට කරුණු ඉදිරිපත් කළේ. කන තිබෙනවා. සෝත ධාතුව. ශබ්දේ තියෙනවා. ශබ්ද ධාතුව. මේ සෝතේට මේ කියන්නේ කනට ශබ්දයේ ගැටීම නිසා ඒ ශබ්දේ ඇසුරු කරගෙන ශබ්දේ දැනගන්නා සිතිවිලි සහ වෙනත් චිත්තචෛතසික ධර්ම ගලාගෙන යනවා. අන්න ඒකට කියනවා සෝත ධාතු ශබ්ද ධාතු. මොකක්ද ඊළඟට? සෝත විඥාන ධාතු. මේ විදිහට තමයි නාසයට ගඳ සුවඳ දැනෙනවා ඒ තුලින් සිතවිලි ගලාගෙන යනවා. දිවට රස ගැනෙනවා ඒ තුලින් සිතවිලි ගලාගෙන යනවා. කයට නොයෙක් දේවල් ගෑවෙනවා ඒ තුලින් සිතවිලි ගලාගෙන යනවා. මනසට නොයෙක් දේවල් අරමුණු වෙනවා ඒ තුලින් තමගේ සිත තුලින් සිතවිලි ජනිත වෙනවා. මේ ටික හැර මේ ස්වාභාවිකව සිදුවෙන මේ ධර්මතා ටික හැර මෙතන වෙන කුමක්ද තියෙන්නේ කියන අවබෝධය ඇති කර ගැනීමටයි මේ 18 ගැන අවබෝධයක් ඇති කරගත යුත්තේ. ඒ කියන්නේ ඇහැ වෙනම ධර්මයක්. ඇහැට පේන රූප තවත් ධර්මයක්. මේ ඇහැ ඇහි පාඩුවේ තියෙනවා. දැන් උදාහරණයක් මේ සුර තියෙනවා මේ කැසට් රෙකෝඩ් එක මේ සුර තව කැසට් පාඩි තියෙන. ඒවා තමන්ගේ ඒ වගේ පාඩුවේ ඔය පාතින. එලෙසින්ම තමන්ගේ ඇහැ රූප ධර්මයක්. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදුණු නිර්මිත වුණු රූප කොටස. ඒක පාඩුවේ පැත්තක තියෙනවා. ඒක මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. ඇහැට පේන රූපත් ඔය පස්සකින් පැත්තකින් තියෙනවා. ඒවත් තමා හෝ තමාගේ ආත්මය වන්නේ නැහැ. ඇහැට රූපේ පෙනීම නිසා යම් කිසි සිතුවිලි පරම්පරාවක් ගලාගෙන යනවනම් ඒක හේතුවක් සහ ඵලයක්. ඒ කියන්නේ ඒ සිතුවිලි ගලා යාමට හේතු ඇතුණු නිසා සිතුවිලි ටික ගලාගෙන ගියේ කොහොමද? එතන සිතුවිලි ගලා යාමක් තිබුණාට සිතුවිලි ගලා යවනු ලබන පුද්ගලයෙක් නෙවෙයි. ආත්මයක් නෙවෙයි. අන්න ඒ අවබෝධය ඇති කර ගැනීමටයි මේ දහස් මනස්කාරය කියන්නේ 18ක් වශයෙන් බැලීම ඉතාමත් අවශ්‍ය වෙන්නේ. සද්දයක් තියෙනවා. කනක් තියෙනවා. මේ අයගේ කනේ පාඩුවේ පාදින ධර්මයක්. මේ අය කනට මගේ කන කියලා කිව්වත් මේක මගේ නෙවෙයි මේක අනාත්මයි කියලා සිතුවත් ඒව කිසිම සැලකිල්ලක් කන දක්වන්නේ නැහැ. ඔය ඒකේ පාඩුවේ පාදිනවා. ස්වාභාවික ධර්ම මාත්‍රයක්. සද්දේ මේ ඇගේ කණේ වදින සද්දේ මේ ඇගේ නෙවෙයි. ඒක ආත්මයක් නෙවෙයි, ගැහණියක් පුරුෂයෙක් නෙවෙයි. ඒක ධාතු මාත්‍රයක්. ඒ සද්ද කොහේ තමන්ගේ පාඩුවේ ඇති නැති වෙන ධර්ම තමයි. මේ සද්දේ කණේ වැඩිම නිසා යම් සිතිවිලි ටිකක් ඇති වෙනවා. ඒ සිතිවිලි ගලාගෙන යන සිදු වාට සිතිවිලි ගලා යවනු ලබන පුද්ගලයෙක් ආත්මයක්. බෙරේකට අතින් ගැහැවට පස්සේ ශබ්දයක් ඇති වෙනවා. බෙරේ ශබ්දයේ වැඩිම නිසා ශබ්දේ ඇති වුණාට ශබ්දේ ඇති කරපු පුද්ගලයෙක් නැහැ. ඒක හේතු නිසා ඇති වුණු ඵලයක්. බෙරේට අතින් ගැසීම හේතුව ඒක නිසා ඇති වුණු ඵලයේ ශබ්දේ පහළ වෙන්නේ. මෙන්න මෙලෙසින්ම කන
සබ්දේ හේතුවක් ඒ දෙකේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඵලයක් ඇති වෙනවා. මොනවද? සිතුවිලි ටිකක් ඇති වෙන නැති නෑ. මෙන්න මේ සිතුවිලි ටික ඇති වී නැති වී යාම හැර ඒ සිතුවිලි විඳින පුද්ගලයෙක් හෝ සිතුවිලි ඇති කරනු ලබන පුද්ගලයෙක් නෙමෙයි. මේක තේරුම් ගන්නට ඕනේ. කන වෙනම ධර්මයක්, ශබ්ද තවත් ධර්මයක්. ඒ තුළින් යම් කිසි සිතුවිලි ගලා යනවා නම් ඒ සිතුවිලි වෙනත් ධර්මයක්. මේවා එකක් නෙවෙයි. මෙලෙසින් තමයි නාසයේ ගඳ සුවඳ දැනෙන සිතුවිලි පහළ වෙනවා. ඒ නාසයත් වෙනම ධර්මයක්, ගඳ සුවඳත් වෙනම ධර්මයක්, සිතුවිලි තවත් ධර්මයක්. ඒ සිතුවිලි ඇති කරන පුද්ගලයෙක් නැහැ. ඉබේ ඇති හේතුන් අනුව ඇති නැති යනවා. එපමණයි. මෙන්න මෙලෙසින් දිවට රසක් ගෑවුනත්, කයට යම් කිසි දෙයක් දැනුණත්, මනසට යම් කිසි සිතුවිල්ලක් ආවත්, ඒ අනුසාරයෙන් සිතුවිලි ගලාගෙන යනවා. ඒ ගලා යන සිතුවිලි වල ගලා යවනු ලබන පුද්ගලයෙක් නැති බව සහ ඒවා ඇති වී නැති වී යන අනිත්‍ය ධර්ම බව අවබෝධ කර ගැනීමටයි ධාතු 18ක් වශයෙන් මේ පංචස්කන්ධය බෙද බෙදා බලන්නේ. මෙහෙම බලනකොට ඊටම පැහැදිලිවම Tamanට පේනවා මේ ස්වාභාවික ධර්ම මාත්‍ර ටිකක් පමණයි නේද? ඇයි මේක මම කියලා මගේ කියලා මේ වැරදි හිතන්නේ? කනේ පාඩියේ පවතිනවා වගේ ශබ්ද පාඩියේ ඇති නැති යනවා. ඒ දෙකේ ගැටීම නිසා කනේ ශබ්දයේ වැඩිම නිසා සිතුවිලි ටිකක් ඇති නැති වෙනවා කොහොමද? ඒ සිතුවිලි ඇති නැති ගියාට පස්සේ කිසිවක් ඉතිරවන්නේ නැහැ. නාසයටත් එහෙමයි, දිවටත් එහෙමයි, ශරීරයටත් එහෙමයි, මනසටත් එහෙමයි, ඇහැටත් එහෙමයි. මේ தත්ත්වය හරියට අවබෝධ කර ගන්නට පුළුවන් නම් මේක ස්වාභාවික වශයෙන් සිදුවෙන ක්‍රියාවලියක් කියන අවබෝධය ඇති කර ගන්න පුළුවන්. ඇහැ ස්වාභාවික ධර්මයක්, රූපය ස්වාභාවික ධර්මයක්. ඒ තුලින් යම් කිසි රූප පෙන්ලා සිදුවිලිය තියෙනවා නම් මේක ස්වාභාවික ධර්මයක්. මෙන්න මේ ස්වාභාවික වශයෙන් සිදුවෙන ධර්මතාවයන් ස්වාභාවික වශයෙන්ම සිදුවෙන්නට හැරලා අපට අයින් වන්නට පුළුවන් නම් ඒ කියන්නේ ඒවා මගේ කියලා හෝ මම කියලා ගන්න නැතුව ආත්ම වශයෙන් ගන්න නැතුව ඉන්නට පුළුවන් නම් ඒක උසස් අත්දැකීමක්. ඒ ස්වභාවය අපිට ස්වභාවයෙන්ම බාර ගන්නට පුළුවන් වෙනවා. ඇහැ ස්වභාවික ධර්මයක්, ඒක ස්වභාවික වශයෙන් පවතින දෝ යනවා. මම කියලා ගන්නෑ වැඩක් නෑ, ගත්තට බොරුවක් කියනවා. ඇහැට පේන රූප මම කියලා ගන්නෑ, ඒවා ස්වභාවික ධර්ම වශයෙන් ස්වභාවයෙන් බාර වෙනවා. එහි පහළ වෙන සිතුවිලි මම හෝ මගේ සිතුවිලි කියලා ගන්නෑ, ස්වභාවික ධර්ම. මේක හේතුඵල දෙකක් එපමණයි. මොනවද මේකේ මම කියලා ගන්නට හෝ මගේ කියලා ග්‍රහණය කරන්නට තිබෙන්නේ? සියල්ලම අනාත්මයි නේද? සියල්ලම ආත්මයක් වශයෙන් ගන්නට කිසිවක් නැති ධර්ම නේද කියන අවබෝධය ඇති කර ගැනීමට තමයි ওই විදිහට ධාතු 18ක් වශයෙන් බෙද බෙදා බලන්නේ. මේ විදිහට බලන විට සමහර යෝගාවචරයන්ට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. මේවත් අපි පස්සේ විස්තර කරනවා දීර්ඝ වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් අවබෝධයෙන් ලබන්නට පුළුවන් වෙන ආකාරයට. මේ විදිහට බැලුව සමහර යෝගාවචරයන්ට නාම රූප වශයෙන් නිවන් අවබෝධ කරන්නට බෑ දැකලා. නාම රූප දැකලා නිවන් අවබෝධ කරන්නට බෑ. පංචස්කන්ධය වශයෙන් බෙද බෙදා බලලා නිවන් අවබෝධ කරන්නට බෑ. ධාතු 6ක් වශයෙන් බලලත් බෑ. ධාතු 18ක් වශයෙන් බලලත් බෑ. මොකද ආත්ම සංඥා කැවි තිබෙන නිසා. ඔහු බලනවා මේක ආයතන 6ක් වශයෙන්. ආයතන කියන එකේ අදහස ස්ථානීය කියන එක. ඒ කියන්නේ ධම්මායතනය කියවොත් එහෙම ධර්මයේ තිබෙන ස්ථානයේ ධර්මයේ බෙදා හරින ස්ථානීය වෙන එකක් ආයතනය කියන්නේ. ඒ වගේම තමයි මේ අපේ ශරීරය තුල ආයතන 6ක් තියෙනවා. ඒක තුළින් තමයි අර ධම්මායතනෙන් ධර්මයේ බෙදා හරින්නාසේ ගලා යන්නාසේ අපේ තියෙන මේ ආයතන තුළින් සිතිවිලි ඇති කරනවා, සිතිවිලි ගලාගෙන යනවා. සංස්කාරයේ දිග්ගත් කරන්නට හේතු වන දේවල් ඔය තුලින් ගලාගෙන යනවා. මේක හරියට අවබෝධ කරගත්තා නම් මෙහිම ඇත්ත වශයෙන්ම විශාල අවබෝධයක් ඇති කරගන්නට ආත්ම සංඥාව කඩන්නට ඒක උපකාර වෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ආයතන 6යි. ඇහැට චක්ඛායතනෙ කියනවා. කනට සෝතායතනෙ කියනවා. නාසයට ගාහනායතනෙ කියනවා. දිවට ජීවායතනෙ කියනවා. කයට කායායතනෙ කියනවා. මනසට මනායතනෙ කියනවා. මේ ආයතන 6 මම මේකට උපමාවක් කියන්නේ. අපි හිතමු විශාල කන්දක් තියෙනවා. ඒ කන්දෙන් 6 පැත්තකින් දිය දහරවල් 6ක් ගලාගෙන යනවා. උල්පත් ඇති වෙලා උල්පත් වගේ ගලාගෙන යන විශාල දිය දහරවල් 6ක් 6 පැත්තෙන් කන්දෙන්.
මේ කන්දෙන් දියදහරවල් හයක් ගලාගෙන ගියාට ඒ කන්ද සත්‍යයක් ඉන්නේ සත්‍ය කන්ද ආත්මයක් වන්නේ. ස්වාභාවික වශයෙන් කන්ද පවතිනවා. ස්වාභාවික වශයෙන් දියදහරවල් හයක් හය පැත්තට ගලාගෙන යනවා. ස්වාභාවික ධර්ම. මේක තේරුම් ගන්න. අන්නේ වගේ තමයි මෙන්න මේ තමාගේ ඇඟත් සහ දෙදා. ස්වාභාවික වශයෙන් තියෙන මේ රූපස්කන්ධ කියන්නේ කන්ද කියන එකනේ. ගොඩ කියන එකනේ. ඒක තුළින් ආයතන හයක් තියෙනවා. ඇහැක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා, මනසක් තියෙනවා. අර කන්දේ තියෙන උල්පත් හයක් වගේ. මේ උල්පත් වලින් ජල ධාරාවල් ගලාගෙන යන්නාසේ ඇහැ තුළින් නොඑක් සිදුවිලි ගලා යෑමක් තිබෙනවා. කන තුළින් නොඑක් සිදුවිලි ගලා යෑමක් සිදු වෙනවා. නාසය තුළින් තෙලසින්ම, දිව තුළින් ශරීරය තුළින් ඒ ආකාරයෙන්ම මනස තුළින් ඒ විදිහටම සිතිවිලි ගලා යාමක් තිබෙනවා. අර කන්දයි කන්ද වටේ ජල ධාරාවල් හයක් ගලාගෙන යන්නාසේ තමාගේ මේ රූප ස්කන්ධයේ මත රූප ස්කන්ධයයි ඒ තුළ පවත්නා වූ මේ ආයතන තුළින් සිතිවිලි ටිකක් ඔය ස්වාභාවික වශයෙන් ගලගලා යන ඔක්කොම නැහැ. ඕක තමයි මම කියලා අපි ගන්නෙ. ඕක තමයි ගැහණියෙක් කියලා ගන්නෙ. ඕක තමයි මිනිහෙක් කියලා ගන්නෙ. සත්ත්වෙක් කියලා ගන්නෙ. මේක අවබෝධ කරගන්නට බැරි කම. මේ ස්වභාවික ධර්ම ස්වභාවික වශයෙන් සිදුවිලි ඇතුළු ස්වභාවික වශයෙන් සිදුවිලි ගලාන කියලා ස්වභාවික වශයෙන් නැති කියන්නම නැහැ. මේකත් හරියට තේරුම් අරගෙන නිවන් යන්නට බැරි පුද්ගලයන් විසින් ධාතු 12ක් වශයෙන් බලන්න තියෙනවා. ආයතන 12ක් වශයෙන්. ඔය මේ ඇයි මතක ඇති ගිරිමානන්ද සූත්‍රයේ වෙන තැන්වල තියෙනවා මේ අනාත්ම සංඥාව විස්තර කරන කස්මාචානන්ද අනාත්ම සංඥා ඉදානන්ද වික්ඛු අරඤ්‍යගතව රුක්මාල්ගතව සංඥාගාරගතව ආයති පටිසංචික්ඛතේ මේ ශාසන යෝගාවචේ කාරණ්‍යයකට ගිහිල්ලා ශූන්‍යාගාරයකට ගිහිල්ලා ස්ථානයකට දුක් ගහමනට ගිහිල්ලා නුවණින් මෙනෙහි කරනවා. කොහොමද? චක්කුං අනත්තා රූපං අනත්තා. ඇහැ අනාත්ම දෙයක්ය, රූපේ අනාත්ම දෙයක්ය. දෙකයි. සෝතං අනත්තා, සද්දා අනත්තා, කන අනාත්මයේ, සද්දේ අනාත්මයේ. ගානං අනත්තා, ගන්ධා අනත්තා. නාසය අනාත්මයේ, නාසයට දැනෙන ගඳ සුවඳ අනාත්මයේ. ජීවානත්ම අනත්තා, රස අනත්තා, දිව අනාත්මයි, රස දිවට දැනෙන රස අනාත්මයි. කායෝ අනත්තා, පොට්ටබ්බ අනත්තා. තමාගේ ශරීරයත් අනාත්මයි, පොට්ටබ්බේ කායයට දැනෙන ස්පර්ශත් අනාත්මයි. මනෝ අනත්තා, ධම්ම අනත්තා. මනසත් අනාත්මයි, ධර්මයත් අනාත්මයි. ඉතිමේසු චතුරාර්යතික බාහිරේසු ආතනීසු අනත්තාන් පස්සේ විරත්‍යානුත්තානන්ද අනත්ත සංඥා. මෙන්න මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතන හයි, බාහිර ආයතන හයි අනත්තානුපස්සී විහෙරති අනාත්මයක් දකිමින් ආත්මයක් නැති බව දකිමින් වාසය කරනවා. ඒකටයි අනාත්ම සංඥාව කියන්නේ කියලා එලෙසින් බුදුහාමුදුරේ පාඩේ විස්තර කළා. ගිරිමානන්ද සූත්‍රයේදී මේ ආයතන 12ක් අරගෙන භාවනා කරන්නේ අංකිතයක් නිසා නෙවෙයි. මුළු විශ්වය පුරා කිසි තැනක සත්‍යයක් ආත්මයක් නැති බව අවබෝධ කරගැනීමෙන් මුළු විශ්වයම මහා ශූන්‍යත්වයකටපත් කරගෙන අති ගැඹුරු ශූන්‍යත්වයකින් නිර්වාණ ධාතුව අවබෝධ කරගැනීමට. එතකොට මෙහිදී අර ආයතන තමාගේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන එක ආධ්‍යාත්මික ආයතන වශයෙන් තමාගේ ශරීරයේ තුල පවර්ණ ආයතන වශයෙන් ගණන් ගන්නවා. ඒවට පේන බාහිර දේවල් බාහිර ආයතන වශයෙන් ගණන් ගන්නවා. ඇහැට පේන රූප බාහිර ධර්මයක්. කනට ඇහෙන ශබ්ද බාහිරයි. ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණු ඔක්කොම බාහිර ධර්ම. මෙන්න මේ සියල්ලම ආධ්‍යාත්මික තමා තුළ පවත්නා ආයතන හයත් බාහිර වශයෙන් පවත්නා ආයතන හයත් අනුව බලන විට මේ සෑම ආයතනයක්ම ස්වාභාවික ධර්මයක් විනා ආත්මයක් හෝ මමෙක් කියා ගන්නට කිසිවක් නැති ධර්මයේ කියලා අවබෝධයක් ඇතිවීමට ඒ සෑම ආයතනයක්ම අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක් කියන අවබෝධය ඇති කර ගැනීමට ඒ තුළින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට තමයි ওই ආයතන 12 අරමුණු කරමින් භාවනා කළ යුත්තේ. මේ ආයතන ගැන භාවනා ක්‍රමයක් තියෙන ධම්මානුපස්සනාව අපි විස්තර කරනකොට ආයතන භාවනාව ඊට වඩා ඉතාම ගැඹුරින් සහ ප්‍රායෝගික වශයෙන් අත්දැකියාක ආකාරයෙන් අපි විස්තර කරනවා. මේ සතහන් මාත්‍රයක් අපි ඉදිරිපත් කළේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් මේ විවිධ ආකාරයෙන් පංචස්කන්ධේ අරමුණු කරගෙන භාවනා කළ යුතුයි කියන එක පෙන්වන කාරණේ ඒ කරුණ අපි ඉදිරිපත් කළේ. එක එක යෝගාවචරයාගේ සිත තුළ පවත්නා වූ ඒ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා වැනි ගුණ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධ වෙනස්කම් ස්වરૂපයේ මතත් අතීත සංසාරයේදී ප්‍රගුණ කර ඇති භාවනා ක්‍රම මතත් මේ සත්‍යයන් වෙනස් වෙනවා.
එකම ක්‍රමයක් නෙවෙයි. එකම විදියට නිර්වාණ ධාතුව සෑම දිනකටම අවබෝධ කරගන්නට බෑ. විශේෂයෙන්ම මේ භාවනා උපදෙස් දෙන අයට අප වචනයක් කියන්න ඕනේ. අප යම් ආකාරයෙන් භාවනා ක්‍රම කියා දුන්නා. ඒ කියා දීම තුළින් සාර්ථක ප්‍රතිඵල ගන්නය තමයි භාවනා උපදෙස් දීම සඳහා අපිපත් කරලා තියෙන්නේ. ඒ එකම දේ පමණක් සෑම යෝගාවචරයන්ට කියන්න දෙන්නේ නැතුව මේ විවිධ ආකාරයෙන් තමා ලැබපු නිර්වාණ ධාතුව ලබාගත හැකි ආකාර අත්දැකලා ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් මේ යෝගාවචරයන්ට සුදුසු ආකාරයෙන් කර්මස්ථාන දීමට ප්‍රගුණ වෙනවා නම් ඒක ඉතාමත් හොඳයි. තමාගේ දැනුම ඉතාමත් අල්පයි කියලා හිතාගෙන මාන්නයක් තියනවා නම් ඒක අයින් කරගන්න එකත් ඉතාමත් හොඳයි. එතකොට මේ විදිහට අපිට නාම රූප වශයෙන් හෝ නැත්නම් පංචස්කන්ධ ධර්මයන් වශයෙන් හෝ එහෙම නැත්නම් ධාතු හයක් වශයෙන් දකිමින් හෝ එසේ නැත්නම් ධාතු 18ක් වශයෙන් අවබෝධ කරගනිමින් ආයතන හයක් වශයෙන් හෝ ආයතන 12ක් වශයෙන් භාවනාවට නැගෙමින් මේ පංචස්කන්ධය අරමුණු කරගනිමින් පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දෙක වාසය කරන යෝගාවචරයේ නිස්සක වශයෙන්ම නිවනට සමීප වෙනවා. ඒකයි ශ්‍රී මුඛ පාඨය, ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. අප මේ භාවනා පන්ති දිහෙවනු ලබන්නේ අප උපදෙස් දෙනු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨ පදනම් කරගෙන උන්වහන්සේගේ උපදෙස් මත පිළිදලා ඒවා අත්දැකලා විනා බාහිර මෙන්පින් තැන් වලින් කරන ලද කියන ලද භාවනා ක්‍රම අනුගමනය කරමින් නෙවෙයි. එමෙසා මේ ක්‍රම බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද ක්‍රම, බුදුරජාණන් වහන්සේ විසින් අත්දැකන ලද ක්‍රම, ඒවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් අය එදත් සිටිය අදත් සිටිනවා. මතුවට ඒවා කරනවා නම් මේ මතුවට පහළ වෙනවා. එම නිසා මේ අය අප මේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ වඩන්නට යන්නේ. ඒ සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ වැඩිමිට මේ කීතු කරුණු කර්මද්දරට උපකාර වන නිසායි අප මේ කරුණ ඉදිරිපත් කළේ. මේ කරුණ දැනගෙන ඉදිරියට භාවනා පන්තිවලට සහභාගී වෙලා මේ ජීවිතයේදීම නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට උත්සාහ කරන්නට කියලා ඉල්ලා සිටින්නේ. අත වශයෙන්ම මේ සෑම දේශනාවක්ම අහන ගමන්ම නිර්වාණ ධාතුව පෙන්눔 කරමින්, ඒ කියන්නේ නිර්වාණ ධාතුවට මේ ඇගේ සිත පස්සන ආකාරයට මේ ධර්ම දේශනා යොමු කරවන්නට පුළුවන්. එසේ වුවත් මේ ඇගේ ප්‍රඥාව විතරම් සමාධිය විතරම් දියුණු තත්ත්වයට දැනට ඇති වීම නැති නිසා මේ කෙටියෙන් හඳුන්වා දීමක් කලේ. පසුවට දීර්ඝානුශාසනා සාරවත් එසේම මේ ඇයට ඔය ප්‍රීතියක් ඇති නිසරුවන ආදේශන මෙවැනි දේශනා ඉදිරියේදී කරන්නේ සමහර විට ඊට වඩා ගැඹුරු සහ ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් දේශනා ඉදිරිපත් කරන්නේ. හොඳයි, මේ දක්වා ප්‍රකාශ කළේ දේශනාවේ කෙටි සාරය මේකයි. පංචස්කන්ධය අරමුණු කරමින් කෙනෙක් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමට භාවනා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දෙසුම් කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේසු උද්‍යප්පයන් පස්සේ විහෙරති කියලා. නිවන් දැමීමට තියෙන එකම සමාධි භාවනා ක්‍රමය කුමක්ද? ඒක තමයි මේ පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැක වාසය කිරීම කියලා බුදුරජාණන් වහන්සේ සමාධි භාවනා සූත්‍රයේ වෙන සූත්‍රවල දක්වා තිබෙනවා. එම නිසා ඒ පංචස්කන්ධය අරමුණු කරමින් භාවනා කරන යෝගාවචරයන් තම තමාගේ අත්දැකීම් මතත් තමාගේ ශ්‍රද්ධා වීර්ය ආදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධ වෙනස්කම් මත විවිධාකාරයෙන් මේ භාවනාවට කටයුතු ආරම්භණය වෙනස් කරගත යුතු බව අපි පෙන්වන්න කළා. නාම රූප වශයෙන් දකින්නට නැත්නම් පංචස්කන්ධ වශයෙන් අවබෝධ කරගන්නට, එහෙම නැත්නම් ධාතු 6ක් වශයෙන් හෝ ධාතු 18ක් වශයෙන් ඒ දකින්නට, නැත්නම් ආයතන 6ක් වශයෙන් හෝ ආයතන 12ක් වශයෙන් අවබෝධ කරගන්නට. ඊටත් අමතරව අපතව කියන්නේ හේතුඵල වශයෙන් පටිච්චසමුප්පාද ධර්ම වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් මේ ආදී වශයෙන් දෙක කොහොමද පංචස්කන්ධය අරමුණු කරමින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත හැක්කේ කියන ඒවා. ඉතින් මේ දක්වා කියපු දේශනාව දැන් 9 මාර්ග හොඳටම ප්‍රමාණවත් කියා අපි අදහස් කරනවා. දැන් මේ දේශනාව මෙතන නිම කරනවා. මේ පින්වත් අයට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසල ඒකාන්ත වශයෙන් නිවන් සුව සඳහාම හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද කරමි. හොඳයි, දැන් අපි පූර්ව ප්‍රතිසිද්ධ කරලා භාවනාවේ නිරත වෙමු. අර කලින් කියා දුන්න ආකාරයට